ආයිබෝවන් රූපවාහිනියේ ජාතික පාසලේ ජීව විද්‍යා වැඩසටහන. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂය නිර්දේශයේ 3 වෙනි ඒකකයේ ජීවීන්ගේ විවිධත්වය කියන මාතෘකාව. මොකද්ද ජීවීන්ගේ විවිධත්වය කියලා කියන්නේ? ජීවීන්ගේ විවිධත්වය කියලා කියන්නේ පෘථිවියේ ඉන්න සියලුම ජීවීන්ගේ මුළු එකතුව. සියලුම ජීවීන්ගේ මුළු එකතුව බැක්ටීරියා වල ඉඳලා මිනිසා දක්වා ඉන්න සියලු ජීවීන්ගේ මුළු එකතුවට තමයි ජීවීන්ගේ විවිධත්වය කියලා කියන්නේ. එතකොට මේ ජීවීන්ගේ විවිධත්වය අධ්‍යයනය කිරීමේ පහසුව තකා නූතන වර්ගීකරණ විද්‍යාඥයන් ප්‍රධාන රාජධානි 6කට බෙදලා තියෙනවා. එම රාජධානි 6න් අද අපි සාකච්ඡා කරන්නේ විශාලම රාජධානිය වන සත්ව රාජධානිය පිළිබඳව. සතුන් පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මෙම රාජධානියට ඇතුළත් කරලා තියෙනවා දැනට තක්සේරු කරලා තියෙන ජීවි විශේෂ අතරින් 12,50,000ක් පමණ විශේෂ සංඛ්‍යාවක්. ඒ අනුව බැලුවොත් විශාල සංඛ්‍යාවක් මේ යටතට අයත් වෙනවා. මේ සත්ව රාජධානිය කින්ඩම් ඇනිමාලියා කියන රාජධානියට ජීවීන් ඇතුළත් කිරීමේදී වර්ගීකරණ විද්‍යාඥයන් විසින් ප්‍රධාන නිර්ණායක කීපයක් යොදාගෙන තියෙනවා. එයින් එක නිර්ණායකයක් තමයි සෑම විටම මෙම රාජධානියට ඇතුළත් වන්නේ ශූන්‍යෂ්ටික සෛලීය ව්‍යුහයක් සහිත ජීවීන් පමණයි. න්‍යෂ්ටි පටලයක්, පටලමේ ඉන්ද්‍රියකා ඒවා සියල්ල සහිත සෛල සහිත ජීවීන් විතරයි මේකට ඇතුළත් වෙන්නේ. ඒතර ප්‍රාග්ඥෂ්ටික ජීවීන් මේකට අයත් වෙන්නේ නැහැ. දෙවැනි කාරණය තමයි මේකට අයත් වෙන කිසිම ජීවියෙක්ගේ සෛල බිත්තියක් තියෙන්න බෑ. සෛල බිත්ති තියෙන්නේ දිලීර, ඇල්ගා, ශාක. ඒවට මේවා මේ රාජධානියට ඇතුළත් වෙන්න බෑ. තුන්වෙනි කාරණය තමයි සත්‍ය පටක සංවිධානයක් සහිත බහුසෛලික සතුන්. බහුසෛලික සත්ත්ව පටක සංවිධානයක් සහිතයි. සතුන්ගේ තියෙන ප්‍රධාන පටක, අපිච්ඡද පටක, සම්බන්ධ පටක, පේශි, ස්නායු වගේවා සහිත ජීවීන් තමයි මේකට අයත් වෙන්නේ. ඒ අනුව අර ඇමීබා, පැරමීසියම් වගේ ජීවීන් මේකට අයත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ රාජධානිය ඇතුළත් වන ජීවීන්ගේ පෝෂණය ගත්තොත් ඔවුන් විෂම පෝෂකයන්. ඒ වගේම ඔවුන් අධිග්‍රාහී විෂම පෝෂකයන්. ප්‍රධාන වශයෙන් ඔවුන් ආහාර අධිග්‍රහණය කළා. ඒ කියන්නේ දේහය තුළට ලබාගෙන ජීර්ණය කළා තමයි තමන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරන්නේ. දැන් දරුවන්ට තේරෙනවා ඇති මෙම ලක්ෂණ සහිත ජීවීන් පමණයි මේ ඇනිමාලියා රාජධානියට අයත් වෙන්නේ. එතකොට අපිට එහෙමනම් ඇනිමාලියා රාජධානිය වෙන් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ රාජධානියට ඇතුළත් වන ජීවීන් ඇත්තටම වංශ රාශියකට බෙදලා තියෙනවා. ඒයින් ප්‍රධාන 8ක් ගැන අපි මෙහිදී අධ්‍යයනය කරමු. ඒ ප්‍රධාන වංශ 8 අපි මේ විදියට ලයිස්තුගත කරොත් සීලෙන්ට්‍රේටා වංශය, ප්ලැටිහෙල්මන්තස්, නෙමටෝඩා, ඇනලිඩා, මොලස්කා, ආර්ත්‍රෝපෝඩා, එකයිනොඩමේටා, කෝඩේටා. ඒ තමයි අපි අධ්‍යයනය කරන උසස් පෙළදී අපි අධ්‍යයනය කරන ප්‍රධාන සත්ව වංශ 8. ඇත්තටම දැන් මේ සත්ව වංශවල ගොඩක් වෙලාවට අපේ දරුවන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ලක්ෂණ ලයිස්තු කටපාඩම් කිරීම. ඒ වුණාට වර්ගීකරණ විද්‍යාඥයන් මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ යම්සි පෙළ ගැස්මක් මත. ඒ කියන්නේ ජීවීන් වර්ගීකරණය කිරීමේදී ඔවුන්ගේ පරිණාමික දිශාවන් ඔස්සේ පරිණාමික මට්ටම අනුව ඔවුන් බෙදලා තියෙනවා. ඔවුන්ගේ වංශ ප්‍රවේණික ලක්ෂණ පාවිච්චි කරලා තියෙනවා. සමහරට කලල විද්‍යාත්මක ලක්ෂණ, පටකීය ලක්ෂණ, රූප විද්‍යාත්මක ලක්ෂණ, නූතන විද්‍යාඥයන් ප්‍රවේණික ලක්ෂණ පවා යොදා ගන්නවා. එතකොට මේ සත්ව වංශ 8 බෙදීමේදී යොදාගෙන තියෙන ප්‍රධාන නිර්ණායක 5ක් යටතේ තමයි මම අද මේ ගැන ඔයගලන්ට කියලා දෙන්නේ. පළවෙනි එක තමයි සත්‍ය පටක විකසනය වීම. ජීවීන්ගේ දේහය තුල සත්‍ය විශේෂම සතුන්ගේ දේහය තුල සත්‍ය පටක
විකසනය වීම කියන කාරණය. දැන් අපි කතා කරන මේ වංශ 8ෙම සත්‍ය පටක තියෙනවා. අපේ විෂය නිර්දේශ ඇතුළත් කළ නැති වංශයක් තියෙන පොරිෆෙරා කියලා ස්පන්ජියන් කියලා කියන ඇත්තටම වුන් බහුසෛලික වුණාට උන්ට සත්‍ය පටක නැහැ. නමුත් අපේ විෂය නිර්දේශ යටතට ගත්තොත් මේ සීලෙන්ට්‍රේටා වංශයේ ඉඳලා කෝඩේටා වංශය දක්වා සියලු වංශවල සත්‍ය පටක කියනවා තියෙනවා. දෙවනි පරිණාමික මට්ටම තමයි එමෙතම් අපි මෙහිදී යොදා ගන්න ප්‍රධාන දෙයක් තමයි මේ අරීය සම්මිතිකතාවය සහ ද්විපාර්ශ්වික සම්මිතිතාවය. ඒ නිසා මම මේ වංශවල මූලික ලක්ෂණ ගැන මුලින් සඳහන් කරලා ඊට පස්සේ එක් එක් වංශයේ අරගෙන ඒ ගැන කරුණු විමසා බැලීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු මේ සත්ව වංශ 8 කොහොමද ප්‍රධාන වශයෙන් ඒ ප්‍රධාන පරිණාමික අභිනති මත බෙදලා තියෙන්නේ. ඔවුන්ගේ සංවිධාන මට්ටම බෙදලා තියෙන්නේ කියලා බලමු. හොඳයි. මේ රූප සටහනේ පෙන්눔 කරන්නේ අපි මේ සඳහන් කරපු ප්‍රධාන පරිණාමික සංවිධාන මට්ටම. මේ තියෙන්නේ පටක සංවිධානය කියන මට්ටම. එතනින් තමයි මේ බහුසෛලික සතුන්ගේ පරිණාමය ආරම්භ වුණේ. ඊට පස්සේ අරීය සම්මිතිකතාවය සහ ද්විපාර්ශ්වික සම්මිතිකතාවය. ඊට පස්සේ දේහ කුහර විකසනය වීම. දේහ කුහර. ඒ දේහ කුහර ප්‍රධාන වශයෙන් ව්‍යාජ සීලෝමේ සහ සීලෝමේ කියලා කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඊට පස්සේ අපි කල්ල විද්‍යාත්මක ලක්ෂණයක් මත ප්‍රෝටෝස්ට්‍රෝමියා සහ ඩියුටරස්ට්‍රෝමියා කියන කාණ්ඩ දෙකකට බෙදෙනවා. පස්වෙනි ලක්ෂණය තමයි මේ ඛණ්ඩක වංශීතාවය කියන්නේ. එතකොට මේ වංශ ඒ කියපු ප්‍රධාන පරිණාමික මට්ටම් මත එහෙම නැත්නම් පරිණාමයේ සිදුවෙච්ච ප්‍රධාන දේහ සංවිධාන මට්ටම් මත බෙදිලා තියෙන බව පේනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ අරීය සම්මිතිකතාවය කියන ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා. සතෙක්ගේ දේහයේ අවයව සංවිධානය වෙලා තියෙන ප්‍රධාන රටා දෙකක් තියෙනවා. මුලින්ම ඇති වෙලා තියෙන්නේ මේ අරීය සම්මිතිකතාවය කියන ලක්ෂණය. ඒ කියන්නේ යම් සතෙක්ගේ දේහය සමාන භාග දෙකක් ලබා ගැනීම පිණිස ඒ සතාගේ අන්වායාම අක්ෂය මේ අන්වායාම අක්ෂය කියන එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ දික් අක්ෂයම තමයි ගොඩක් වෙලාට සතෙක්ගේ පූර්වාපර අක්ෂයට තමයි අන්වායාම අක්ෂය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අන්වායාම අක්ෂයට සමාන්තරව තල කීපයක් ඔස්සේ බෙදන්න පුළුවන් නම් ඒකට කියනවා අරීය සම්මිතිකතාවය කියලා. යම් සතෙක්ගේ දේහය සමාන භාග දෙකක් ලබා ගැනීමට අන්වායාම අක්ෂයට සමාන්තරව තල කීපයක් ඔස්සේ දේහය බෙදිය හැකි නම් මේකට කියනවා අරීය සම්මිතිකතාවය කියලා. ඒකට හේතුව මේ සතුන්ගේ දේහයේ අවයව ඒ මධ්‍ය අන්වායාම අක්ෂය වටා වලයාකාරව පිහිටා තිබෙනවා. එතකොට දැනට මේ විදියට ප්‍රථම අරීය සම්මිතික වංශය ලෙස අපි සලකන්නේ සීලෙන්ට්‍රේටා වංශය. මේ සීලෙන්ට්‍රා වංශයේ සතුන්ගේ දේහයේ අරීය සම්මිතිකතාවයක් තියෙනවා. විශේෂයෙන්ම හයිඩ්‍රා, සී ඇනිමනි, ඒ වගේ ජීවීන් ගත්තම ඔය ජෙලිෆිෂ් වගේ මුහුදු ලොඩියන් වගේ ගත්තොත් ඔවුන්ගේ දේහය තල කීපයක් ඔස්සේ බෙදන්න පුළුවන්. දැන් බලන්න මේ තියෙන්නේ මේ සටහනෙන් පෙන්눔 කරන්නේ සීලෙන්ට්‍රේටා සතෙක්ගේ අරීය සම්මිතික දේහය. එතකොට මේ දේහයේ ප්‍රධාන වශයෙන් මේ තියෙන්නේ එසේ බෙදලා තියෙන අක්ෂ තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. මේ තියෙන තල ඔස්සේ තමයි බෙදලා තියෙන්නේ. ඒ අනුව බැලුවොත් සමාන භාග දෙකක් ලබා ගැනීමට ඔවුන්ගේ දේහය ඒ විදිහට බෙදන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට ජලජ පරිසරයට සම්බන්ධ දෙයක්. ඒ මොකද ජලයේ ගසාගෙන එන දේවල් අල්ලා ගැනීමට මේ අරීය සම්මිතික දේහය ගොඩක් වැදගත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ අරීය සම්මිතික සතුන් ඇත්ත වශයෙන්ම දේහ සංවිධානය ගත්තොත් හරිම සරලයි. ඔවුන්ට කියන ද්විප්‍රස්තරිකයන් කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ දේහ හැදිලා තියෙන්නේ බහිෂ්චර්මයේ සහ අන්තශ්චර්මයෙන් පමණයි. ඒ කියන්නේ ඔවුන්ට මධ්‍ය චර්මයේ කියලා ස්තරයක් නැහැ. ද්විප්‍රස්තරිකයන්ට මධ්‍ය චර්මයක් නැහැ. මධ්‍ය ශ්ලේෂය කියලා නිකන් අසෛලිය ස්තරයක් තියෙනවා. එතකොට මධ්‍ය චර්මයක් නැති නිසා මධ්‍ය චර්මයෙන් ඇති වෙන පටක මේ දරුවෝ දන්නවද? මධ්‍ය චර්මයෙන් තමයි සතෙක්ගේ දේහයේ තියෙන සම්බන්ධක පටක, පේශි පටක ඇතිවන්නේ. එතකොට මේ සතුන්ට සම්බන්ධ පටක, පේශි පටක කියනවා නැහැ. තියෙන්නේ එහෙමනම් බහිෂ්චර්මයෙන් ඇති වෙන අපිච්ඡද පටක, ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මෙවුන්ට තියෙන්නේ ස්නායු පටක වගේ. ඊට අමතරව සීලෝමාන්ත්‍රය කියලා කුහරයක් තියෙනවා. ඒකයි අන්තශ්චර්මයෙන් ඇති වෙච්ච පටකයක් තියෙන ඉච්චරයි. පේශි සම්බන්ධ පටක වර්ග නැහැ.
ඒ අනුව බැලුවොත් මේගොල්ලන්ගේ දේහය ඉතාමත් සරලයි. මොවුන්ට හිසක් කියලා කොටසක් නැහැ. අරිය සමිතික සතුන්ට හිසක් නැහැ. හැබැයි මම මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ අරිය සමිතික වංශ සීලෙන්ටට වංශයේ විතරක් නෙමෙයි. ද්විතීකව ඒ කියන්නේ පසු කාලීනව අරිය සමිතික දේහයක් බවට පත් වෙලා තියෙනවා 1.9 මීටර වංශයේ සුහුඹුල් සතු. නමුත් ප්‍රාථමික අරිය සමිතිකතාවයක් පෙන්눔 කරන්නේ මෙන්න මේ සීලෙන්ටට වංශයේ පමණයි. ඒක නිසා මොවුන් ද්විප්‍රස්තරික අරිය සමිතික වංශයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි මම කතා කරනවා ද්විපාර්ශ්වික සම්මිතිකතාවය කියන ලක්ෂණය. දැන් බලන්න අපේ දේහය දිහා සමාන භාග දෙකක් ලබා ගන්න එක් තලයක් ඔස්සේ පමණයි බෙදන්න පුළුවන්. අර අන්වායාම අක්ෂයට සමාන්තරව එක් තලයක් ඔස්සේ පමණයි බෙදන්න පුළුවන්. එතකොට එහෙම දේහයක් තියෙනකොට කියනවා ද්විපාර්ශ්වික සම්මිතිකතාව. ඒකට හේතුව අපේ සියලු අවයව මේ අන්වායාම අක්ෂය මත හෝ ඒ දෙපස යුගල් වශයෙන් තැන්පත් වී තිබේ. අපේ අත් දෙක, ඇස් දෙක, කන් දෙක, පෙනහළු දෙක ඒ ඔක්කොම මධ්‍ය අක්ෂය ඔස්සේ දෙපැත්තේ තමයි පිහිටන්නේ. ඒ නිසා තමයි මේ දේහ සංවිධානය වෙලා තියෙන නිසා තමයි අපිට ද්විපාර්ශ්වික සම්මිතිකතාවය ඇති වෙලා තියෙන්නේ. හැබැයි මේක සරල ලක්ෂණයක් නෙමෙයි. මේ ද්විපාර්ශ්වික සම්මිතිකතාවය නිසා සතෙක්ගේ දේහේ කාර්යක්ෂමතාවය වැඩි වෙලා තියෙනවා. ඇයි අපේ ගාත්‍රා දෙපැත්තේ පිහිටලා තියෙනවා. ඇස් දෙක දෙපැත්තේ. එතකොට අපිට සංචරණය පහසු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ හිස කියලා සංවේදී ඉන්ද්‍රියන් ඒක රාශි වෙච්ච කොටසක් ඇති වෙලා තියෙනවා. අපේ සියලු සංවේදී ඉන්ද්‍රියන් ටික තියෙන්නේ හිස කියන කොටසේ. මේ විදිහට සංවේදී ඉන්ද්‍රියන් ඒක රාශි වෙච්ච හිස කියලා කොටසක් නිර්මාණය වීමත් සමග සතුන්ගේ සංචරණය කාර්යක්ෂම වෙනවා. මොකද පරිසරයට යනකොට ඒ පරිසරය හඳුනා ගැනීම පහසුයි. හරියට මේ දරුවන්ගේ හිසට මම ආවරණයක් දාලා මෙතනින් යන්න කිව්වොත් ඔයගලන්ට කොච්චර අත් දෙක කකුල් දෙක පණ තිබුණත් අර ඇස් දෙකෙන් පේන්නේ නැති නිසා විශ්වාසයක් නැති නිසා මෙතනින් එළියට යන්න හරි බය වෙනවා. අන්න එහෙනම් අපිට පේන මේ හිස පෙරටු කරගෙන සතෙක් සංචාරණය යෙදෙනකොට ඒ පරිසරය හඳුනා ගැනීම පහසු නිසා සංචාරණය කාර්යක්ෂම වෙනවා. අපිට පෙනී යන දෙයක් තියෙනවා මේ සත්ව පරිණාමයේදී ගොඩක් වෙලාට සංචාරණයේ කාර්යක්ෂම වීමක් පෙනී ගිහිලා තියෙනවා කෝඩේට වංශය දක්වා යනකොට. මේ ද්විපාර්ශ්වික සම්මිතිකතාවයත් ඒ වගේ දෙයක්. දැන් බලන්න මේ රූප සටහනේ පෙන්눔 කරන්නේ ද්විපාර්ශ්වික සම්මිතික සතෙක්ගේ දේහයේ තියෙන විදිය. මේකේ තල කීපයක් පෙන්වුවට මේ විශේෂයෙන්ම මෙන්න මේ තලය මෙන්න මේ පූර්ව අපර අක්ෂය ඔස්සේ තියෙන තලය තමයි ප්‍රධාන වශයෙන්ම අන්වායම අක්ෂය. හැබැයි මේ සතුට පූර්ව අපර පැති තියෙනවා, පෘෂ්ඨීය උදරීය පැති තියෙනවා. මේ වගේ වංශ කීපයක්ම ප්ලැටිහෙල්මන්තස්, නෙමටෝඩා, ඇනලිඩා, මොලස්කා, ආර්ත්‍රෝපෝඩා, කෝඩේටා කියන ඒ වංශ ටික ඔක්කොම ද්විපාර්ශ්වික සම්මිතිකතාවයේ තියෙනවා. ඒ වගේම මේගොල්ලන් ත්‍රිපස්තරිකයි. ඒ ත්‍රිපස්තරික නිසා මධ්‍ය චර්මයෙන් ඇතිවෙච්ච පටක තියෙනවා. ඒ නිසා දේහ සංවිධානය දියුණු. එතකොට අපි ඔන්න මුලින්ම සාකච්ඡා කරා මේ දේහ සංවිධානයේ මත ජීවීන් කාණ්ඩ වලට බෙදපු හැටි. අරිය සම්මිතිකතාවය සහ ද්විපාර්ශ්වික සම්මිතිකතාවය. ඒ සමගම ද්විප්‍රස්තරිකතාවයයි ත්‍රිපස්තරිකතාවය ඇති වෙච්ච හැටි. අපි ඊළඟට අවධානය යොමු කරන්න ඕන ඊළඟ මට්ටම මෙතනදී මම පෙන්눔 කරනවා අපි දේහ කුවර කියන මට්ටම. විශේෂයෙන්ම මෙන්න මේ ද්විපාර්ශ්වික සම්මිතික සතුන්ගේ දේහ තුල දේහ කුවර කියලා જાතියක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි දේහ කුවර නිර්මාණය වෙච්ච නැති වංශ දෙකක් තියෙනවා. මෙන්න මේ ප්‍රධාන වශයෙන්ම සීලෙන්ට්‍රේටා වංශය සහ ප්ලැටිහෙල්මන්තස් කියන වංශ දෙක. ඒ වංශ දෙකේ දේහ කුවර නැහැ. හැබැයි එතනින් පස්සේ නෙමටෝඩා වල ඉඳලා කෝඩේටා දක්වා සියලු වංශවල මේ දේහ කුවරයක් කියන එකක් තියෙනවා. දැන් අපි මේ දරුවන් දැනගන්න ඕන දෙයක් තමයි මේ දේහ කුවරයක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි දේහය තුල තියෙන හැම කුහරයක්ම දේහ කුවරයක් වෙන්නේ නැහැ. දේහ කුවරයක් කියලා හඳුන්වන්නේ හැමතිස්සෙම යම් සතෙක්ගේ ආහාර මාර්ගයයි දේහ විත්‍යය අතර තියෙන තරලේ පිරි කුහරය. තරලේ පිරිච්ච කුහරය. මේක එතකොට ආහාර මාර්ග කුහරය දේහ කුහරයක් වෙන්නේ නැහැ. මොකද ආහාර මාර්ගයට පිටතින් දේහ විත්‍යයට ඇතුළතින් අන්න ඒ විදිහට තියෙන කුහරයක්. මම සරල උදාහරණයක් කිව්වොත් අපි මාළුවෙක්ව පෙති කැපුවොත් එහෙම ඒ මාළුවාගේ පෙතිවල තියෙනවා ආහාර මාර්ගයේ තියෙන හරිය ලොකු කුහරයක්. ඒක ඇතුලේ තමයි ආහාර මාර්ගය තියෙන්නේ. දැන් මේ දරුවෝ දන්න අපේ දේහය තුලත් උරස් කුහරය, උදර කුහරය කියලා තියෙනවා. ඒවා ඇතුලේ තමයි අපේ අවයව තියෙන්නේ. අන්න ඒකට තමයි දේහ කුහරය කියලා කියන්නේ. එහෙනම් යම් සතෙක්ගේ දේහය තුල ආහාර මාර්ගයයි දේහ බිත්තියටයි මැදි වෙලා තරලේ පිරි කුහරයක් තියෙනවා නම් ඒකට කියනවා දේහ කුහරයක් කියලා. ඒතර දේහ කුහර නැති සත්ව වංශ දෙකක් තියෙනවා. ඒ තමයි සීලෙන්ට්‍රට වංශය සහ ප්ලැටිහෙල්මන්තස් වංශය. එහෙමනම් මොකද්ද මේ දේහ කුහර ඇතිවීමේ වාසිය?
සතුන්ට දේහකෝරයක් ඇතිවීමේ වාසිය මොකද්ද? අපි හැමතිස්සෙම අනේ පැත්ත දිහා බලන්න ඕන. වාසිය මොකද්ද? දේහකෝරයක් ඇතිවීමේ වාසි කීපයක්ම තියෙනවා. එකක් තමයි දැන් අපේ දේහකෝරය තුල ආහාර මාර්ගය, පෙනහළු, හෘදය තියෙනකොට ඒවයි ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. දැන් අපේ ආහාර මාර්ගය ගොඩක් දිගයිනේ. ඒවට ක්‍රමාකුංචනය වෙන්න පුළුවන්, ජීර්ණය පහසු වෙනවා. ඉතින් අන්න ඒ වගේ පහසුකම් ඇති කිරීමට දේහකෝරය ඇත. ඒක සතුන්ගේ දේහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතු වෙනවා. අනිත් එක තමයි දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් දේහ බිත්තිය ස්වායත්තව තියෙනකොට සංචරණය කාර්යක්ෂම වෙනවා. දුවනක පණිකොට අපේ ආහාර මාර්ගයේ නැමුණොතින්, හැකිලුණොතින් සංචරණය කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා දේහකෝර තිබීම ගොඩාක් වැදගත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි දේහකෝර ඇතිවීමේ තියෙන තුන්වෙනි කාරණේ තමයි දේහකෝර ඇතිවීමේ තුන්වෙනි වාසිය තමයි මේ දේහකෝර සමහර සතුන්ට ද්‍රවස්තතික සැකිල්ලක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය ගැඩවිල් පණුවන්, ඇනලිඩාවන්, නෙමටෝඩාවන්ගේ දේහය ඇතුලේ තරලයක් තමයි තියෙන්නේ සැකිල්ල ලෙස. එතකොට ඒක සැකිල්ලක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක ඒකේ තරලයක් තියෙන නිසා ද්‍රව්‍ය පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. ද්‍රව්‍ය පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. මේ අනාදී වැදගත් ලක්ෂණ ප්‍රයෝජන මේ දේහකුර ඇතිවීමෙන් ඇති වෙලා තියෙනවා. එතකොට මේ දේහකුර අපි කියවා තියෙන ඇති උනේ ත්‍රිපස්තරික සතුන්ගේ කියලා. විශේෂයෙන්ම ඔය ප්ලැටිහෙල්මන්තස් කියන වංශයේ ත්‍රිපස්තරික පළවෙනි වංශය. නමුත් ඔවුන්ට දේහකුරයක් නැහැ. මේ බලන්න මේ රූප සටහන දිහා. මේ සතාට කියනවා මේ ප්ලැටිහෙල්මන්තස් පණුවෙක්. මේ සතාගේ මේ සතුන්ට කියනවා අසීලෝමිකයා කියලා. අසීලෝමිකයා කියලා කියන්නේ බලන්න මෙයාගේ දේහේ විශේෂයෙන්ම මෙන්න මෙතන. ඒ කියන්නේ බහිෂ්චර්මයයි අන්තශ්චර්මය අතර මොකට මධ්‍ය චර්මයක් තිබුණට මෙතන කුහරයක් නැහැ. සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් සම්පූර්ණයෙන්ම මේ කොටස පිරලා ඉති. අන්න එහෙනම් මේ වචනයත් එක්ක අපි අර්ථය ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අසීලෝමිකයා කියන්නේ සීලෝමයක් නැහැ කියන එක නෙමෙයි. මොන්ගේ ආහාර මාර්ගයේ දේහබිත්‍ය අතර මධ්‍ය චර්මීය මුදුස්තර සෛල වලින් පිරලා ඉති. ඒ නිසා මොන්ට දේහ කුවරයක් නැහැ. ඒ නිසා මොන්ට අසීලෝමිකයන් කියනවා. එහෙනම් ත්‍රිපස්තරික වංශ අතර එකම එක අසීලෝමික වංශයක් තියෙනවා. ඒ තමයි ප්ලැටිහෙල්මන්තස් වංශය. ඔන්නවා තමයි අපි මතක තියාගන්න ඕන. දැන් අනාගතයේදී විභාගයකට පෙනී සිටින දරුවන්ගෙන් ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න තමයි ඕක. අසීලෝමික වංශයක් නම් කරන්න. අසීලෝමිකයා යනු කවරෙක්ද? ඔය වගේ ප්‍රශ්න. එතකොට අපි ඊළඟට යමු මේ දේහකෝර ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ව්‍යාජ සීලෝමය සහ සීලෝමය කියලා. ව්‍යාජ සීලෝමය සහ සීලෝමය කියලා දේහකෝර වර්ග දෙකක් තියෙනවා. මේ බලන්න ඊළඟට තියෙන රූප සටහනෙන් පෙන්눔 කරන්නේ ව්‍යාජ සීලෝමිකය. ව්‍යාජ සීලෝමිකය. මේ ව්‍යාජ සීලෝමිකයාගේ නෙමටෝඩා වංශය තමයි ව්‍යාජ සීලෝමික වංශය. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මේ රතු පාටින් පෙන්වන්නේ මධ්‍ය චර්මය. කහ පාටින් පෙන්වන්නේ අන්තශ්චර්මය. මේ හොඳට මේ රූප සටහන දිහා බැලුවොත් පේනවා මෙයාගේ දේහය ඇතුලේ, ඒ කියන්නේ ආහාර මාර්ගයයි දේහබිත්‍ය අතර තරලී පිරි කුහරයක් තියෙනවා. හැබැයි ඒ කුහරය මධ්‍ය චර්මයෙන් පමණයි වට වෙලා තියෙන්නේ. එහෙමනම් යම් සතෙක්ගේ දේහය තුල මධ්‍ය චර්මයෙන් පමණක් මධ්‍ය චර්මයේ අසම්පූර්ණ ලෙස වටවෙච්ච කුහරයක් තියෙනවා. මධ්‍ය චර්මයෙන් පමණක් නෙමෙයි, මධ්‍ය චර්මයෙන් අසම්පූර්ණ ලෙස ආස්තරය වූ කුහරයක් තියෙනවා නම් ඒකට කියනවා ව්‍යාජ සීලෝමය කියලා. මේ බලන්න මේ මෙතන මේ ස්ථානයේ මේ ආහාර මාර්ගයේ තියෙන අන්තශ්චර්මයේ කහ පාටින් තියෙන්නේ. එතකොට මේ දේහ කුහරේ වට වෙලා තියෙන්නේ අන්තශ්චර්මයෙන්ුත් වට වෙලා තියෙනවා, මධ්‍ය චර්මයෙන්ුත් වට වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ව්‍යාජ සීලෝමය කියන එක මධ්‍ය චර්මයෙන් අසම්පූර්ණ ලෙස ආස්තරණ වූ දේහ කුහරයක්. එවැනි එක වංශයයි තියෙන්නේ. ඒ තමයි නෙමටෝඩා වංශය. නෙමටෝඩා වංශය. ඒගොල්ලන්ට කියනවා ව්‍යාජ සීලෝමිකයන් කියලා. ඊළඟට බලමු දියුණුම අවස්ථාව දේහ කුහරවල. ඒ තමයි සීලෝමය කියන දේහ කුහර වර්ගය. සීලෝමය. සීලෝමය දරන ප්‍රධාන වංශ තුනක් තියෙනවා. ඒ තමයි කෝඩේටා, ඇනලිඩා, එකයිනොඩමේටා කියන වංශ. මේ වංශ තුන සීලෝමයක් දරන වංශ. තව වංශ දෙකක් තියෙනවනේ. ආර්ට්‍රෝපෝඩා සහ මොලස්කා. ඒගොල්ලෝ සීලෝමිකයන් තමයි. ඒ වුණාට ඒගොල්ලන්ගේ සීලෝමය යම්සි විදියට ශීන වෙලා යම් පටක පිහිටලා තියෙනවා. දැන් අපි බලමු ව්‍යාජ සීලෝමයට වඩා සීලෝමයේ තියෙන වෙනස මොකක්ද කියලා. මේ රූප සටහන ඇසුරු කරගෙන ඒක පැහැදිලි කරන්න ඉතාමත් පහසුයි. මේ බලන්න මේ රූප සටහනේ මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ මධ්‍ය චර්මය. මේ පැත්තේ රතු පාටින් පෙන්වුම් කළා තියෙන. ඒ කියන්නේ ආහාර මාර්ගයේ වටේ රතු පාට ස්තරයක් තියෙනවා පේනව නේද? ඒ ස්තරයත් මධ්‍ය චර්මය. එතකොට මේ දෙකට මැදි වෙලා තමයි මේ දේහ කුහරේ තියෙන්නේ.
ඒ කිව්වේ මධ්‍ය චර්මයෙන් සම්පූර්ණයෙන්ම වට වෙලා තියෙන කුහරයට තමයි සීලෝමයක් කියලා කියන්නේ. සීලෝමය කියන්නේ මධ්‍ය චර්මයෙන් සම්පූර්ණයෙන් වට වෙලා තියෙන තරලීපිරි කුහරය. ඒතකොට ප්‍රධාන සීලෝමික වංශ තුනක් අපි කතා කරනවා. ඇනලිඩා, ඒ වගේම එකයිනොඩර්මේටා සහ කෝඩේටා. අනිත් වංශ දෙකෙත් සීලෝමයක් තියෙන. ඒගොල්ලෝ සීලෝමිකයන් තමයි. ඒ තමයි ආර්ට්‍රෝපෝඩා සහ මොලස්කා. එතකොට මේ විදිහට දේහ කුර විකසනය වීම සත්ව පරිණාමයේදී සිදුවෙච්ච වැදගත් සංසිද්ධිය. දැන් මම මේ දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද මේ ප්‍රශ්නය? මම අහන ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නය. ව්‍යාජ සීලෝමය සහ සීලෝමය අතර තියෙන ප්‍රධාන වෙනස කුමක්ද? ව්‍යාජ සීලෝමය කියන්නේ මධ්‍ය චර්මයෙන් අසම්පූර්ණ ලෙස ආවරණය වුණු දේහ කුහරයක්. සීලෝමය කියන්නේ මධ්‍ය චර්මයෙන් සම්පූර්ණ ලෙස ආවරණය වුණු දේහ කුහරයක්. බොහොම හොඳයි. ව්‍යාජ සීලෝමය කියන්නේ මධ්‍ය චර්මයෙන් අසම්පූර්ණ ලෙස, ඒ කියන්නේ මධ්‍ය චර්මයට අමතරව අන්තස් චර්මය වගේ වෙනුත් වටවෙච්ච දේහ කුහරයක්. සීලෝමය කියන්නේ සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් වටවෙච්ච දේහ කුහරයක්. හොඳයි, අපි ඊළඟට කතා කරන්නේ කලල විද්‍යාත්මක සංසිද්ධියක් ගැන. ඒ තමයි සත්ව පරිණාමයේදී මේ දේහකුවර සහිත, විශේෂයෙන්ම දේහකුවර සහිත සතුන් බෙදුවා ප්‍රෝටෝස්ටෝමියා ඩියුටරස්ටෝමියා කියලා කාණ්ඩ දෙකකට. මේ ප්‍රෝටෝස්ටෝමියා ඩියුටරස්ටෝමියා කියන වචන දෙකේ තේරුම මේකයි. කලලයේදී විශේෂයෙන්ම සතෙක්ගේ කලලයක් විකසනය වෙනකොට අපි මේ ආහාර මාර්ගය ඉතාමත්ම අපරිණත ආකාරයට කලලය තුල විකසනය වෙනවා. ඒකට කියනවා පුරාන්ත්‍රිකය කියලා. හැබැයි අපේ කලලය ඇතුලේ තියෙන ආහාර මාර්ගයේ බාහිරට විවෘත වෙන එක සිදුරකින්. ඒ සිදුරට කියන්නේ බ්ලාස්ටජිඩ්‍රය කියලා. එතකොට මේ කලලෙන් සතෙකු බිහි වෙනකොට ඒ සතාගේ ආහාර මාර්ගයේ බවට පත් වෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු පුරාන්ත්‍රිකය. හැබැයි පුරාන්ත්‍රිකයේ තියෙන එක සිදුරයිනේ බ්ලාස්ටජිඩ්‍රය. අන්න ඒක මුඛයේ බවටද ගුදේ බවටද පත් වෙන්නේ කියන අන්නේ ඉරණම මත තමයි මේ ප්‍රෝටෝස්ටෝමියා ඩියුටරස්ටෝමියා කියන කාණ්ඩ දෙක බෙදලා තියෙන්නේ. එහෙමනම් යම් සතෙක්ගේ කලලයේ තිබූ බ්ලාස්ටජිඩ්‍රය ඒ සතාගේ අනාගත මුඛයේ බවට පත් වෙනවා නම් එවැනි සතෙකුට කියනවා ප්‍රෝටෝස්ටෝමියා කියලා. ওই වචනේ හැදිලා තියෙන්නේ ප්‍රෝටෝ කියන්නේ පළමු, ස්ටෝම් කියන්නේ මුඛය. එහෙනම් පළමුව මුඛයේ ඇති වෙන අය තමයි ප්‍රෝටෝස්ටෝමියා කියලා කියන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි ඩියුටරස්ටෝමියා කියන ලක්ෂණය. ඒගොල්ලන්ගේ එහෙනම් බ්ලාස්ටජිඩ්‍රය ඇති වෙලා තියෙන්නේ ගුදේ. බ්ලාස්ටජිඩ්‍රයෙන් ඇති වෙන්නේ ගුදේ. මුඛයේ දෙවනුව ඇති වෙනවා. ඩියුටරෝ කියන්නේ දෙවනුව, ස්ටෝම් කියන්නේ මුඛය. දෙවනුව මුඛයේ ඇති වෙනවා කියන අදහස. ඒ කියන්නේ පළවෙනි ගුදේ ඇති වෙලා තියෙනවා. දැන් ප්‍රෝටෝස්ටෝමික වංශ ප්‍රධාන වශයෙන්ම හතරක් තියෙනවා. ඒ තමයි නෙමටෝඩා, ඇනලිඩා, මොලස්කා සහ ආර්ට්‍රෝපෝඩා. ඒ කියන්නේ මේ හැමෝගෙම බ්ලාස්ටජිඩ්‍රයෙන් මුඛය ඇති වෙලා තියෙනවා. උදාහරණයක් ගමු අපි. කැරපොත්තෙක් ආර්ට්‍රෝපෝඩාවේ. ඒ කැරපොත්තාගේ මුඛය කියලා දැන් අපි හඳුන්වන්නේ කලලේ කුමන ස්ථානයටද? බ්ලාස්ටජිඩ්‍රයට. ගුදේ පසුව ඇති වෙලා තියෙනවා. ගැඩවිලෙක්ගෙත් එහෙමයි. ඒ වගේම අපි ගෙවතු ගොළුබෙල්ලෙක්ගෙත් එහෙමයි. මුඛයේ ඇති වෙලා තියෙන බ්ලාස්ටජිඩ්‍රය. ඒතර එකයිනොඩර්මේටා සහ කෝඩේටා කියන වංශ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ඩියුටරස්ටෝමික වංශ වෙන්නේ. ඒගොල්ලන්ගේ එහෙනම් බ්ලාස්ටජිඩ්‍රයෙන් ගුදේ ඇති වෙලා තියෙනවා. උදාහරණ වශයෙන් අපේ දැන් අපි ගුදේ කියලා හඳුන්වන ආහාර මාර්ගයේ බාහිරට විවෘත වෙන සිදුර අපේ කලල අවධියේදී අපි මෞකුස තුල ඉන්නකොට කලලයේ තිබිලා තියෙන බ්ලාස්ටජිඩ්‍රය කියන නම. ඒක දැන් පරිවර්තනය වෙලා තියෙන ගුදේ. අපේ මුඛයේ දෙවනුව ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙනසට තව වෙනස්කම් තියෙනවා. මොවුන්ගේ කලලයේ විශේෂයෙන්ම සෛල බෙදෙන හැටි ප්‍රධාන වෙනස. මේ බලන්න මේ රූප සටහනේ පෙන්눔 කරන්නේ ප්‍රෝටෝස්ටෝමියා කලලයක් සෛල වලට බෙදෙන හැටි. මේ සෛල දෙකේ අවස්ථා. මේ සෛල හතරේ අවස්ථා. මෙතන තියෙනවා සෛල 8ක විතර අවස්ථා. බලන්න මේ ભેදණය වෙන්නේ ආනතව නිසා මේ සෛල එකිනෙක අතර තියෙන විදියක් තමයි පෙන්눔 කරන්නේ. එකිනෙක අතර. මේකට කියනවා සර්පිල ભેදණය කියලා. මේ ප්‍රෝටෝස්ටෝමියාවන්ගේ කල්ලේ බෙදෙන ක්‍රමයට කියනවා සර්පිල ભેදණය කියලා. මේකත් එක්ක අපි සංසන්දනාත් බලමු ඊගව රූපරාම. ඒ තමයි ඩියුටරස්ටෝමියාවන්ගේ කලල විකසනය. බලන්න ඒගොල්ලන්ගේ කලලයේ බෙදෙන්නේ සිරස් සහ තිරස් තල වලින්. ඒ නිසා මේ සෛල දෙක අවස්ථාව, සෛල හතර අවස්ථාව, සෛල 8 අවස්ථාවේ සෛල තියෙන එක මතයක. ඒ අනුව බැලුවොතින් මේ සෛල එක මතයක තියෙන නිසා ප්‍රධාන වශයෙන්ම මේකට කියනවා අරීය ભેදණය කියලා. එතකොට ප්‍රෝටෝස්ටෝමියා සහ ඩියුටරස්ටෝමියාවන්ගේ කලල විකසනයේ වෙනස්කම් තියෙනවා. ඒ මත තමයි බෙදලා තියෙන්නේ. ඊට අමතරව මොවුන්ගේ සීලෝමයේ ඇති වෙන ආකාරය, කීට අවස්ථාවලත් යම් වෙනස්කම් තියෙනවා.
එතකොට මම මූලිකව සාකච්ඡා කරා මෙන්න මේ ප්‍රෝටෝස්ටෝමියා සහ ඩියුටරෝස්ටෝමියා කියන වෙනස්කම්. ප්‍රෝටෝස්ටෝමික වංශය යටතේ නෙමටෝඩා, ඇන්ලිඩා, මොලස්කා, ආර්ත්‍රෝපෝඩා කියන දේහකුවර සහිත සතුන් අයත් වෙනවා. ඩියුටරෝස්ටෝමියා කියන යටතට ප්‍රධාන වශයෙන් එකයිනොඩර්මේටා සහ කෝඩේටා කියන වංශ දෙක අයත් වෙනවා. මම පස්වෙනි මට්ටමට යන්නම්. දැන් අපි ඉන්නේ මෙන්න මේ රූප රාමුවේ මෙන්න මේ ස්ථානේ. ප්‍රෝටෝස්ටෝමියා ඩියුටරෝස්ටෝමියා බෙදුවා. අපි ඊළඟට යන්නේ මෙන්න මේ ස්ථානෙට. ඒ තමයි ඛණ්ඩක වංශීතාවයේ ඇතිවීම. මොකද්ද මේ ඛණ්ඩක වංශීතාවය කියලා කියන්නේ? ඛණ්ඩක වංශීතාවය කියලා කියන්නේ යම් සතෙක්ගේ දේහය අර අන්වායාම අක්ෂය ඔස්සේ සමාන ඛණ්ඩ සංඛ්‍යාවකට බෙදලා තියෙනවා නම් ඒකට කියනවා ඛණ්ඩක වංශීතාවය. ඒකට සමඛණ්ඩනය කියලාත් කියනවා. යම් සතෙක්ගේ දේහය අන්වායාම අක්ෂය ඔස්සේ සමාන ඛණ්ඩ සංඛ්‍යාවකට බෙදලා තියෙනවා නම් ඒකට කියනවා ඛණ්ඩක වංශීතාවය කියලා. අපි බලමු ඒ වගේ ඛණ්ඩක වංශීතාවයේ සහිත සත්ත්ව වංශ කීපයක් පිළිබඳව. මේ තියෙන්නේ මුලින්ම ඛණ්ඩක වංශීතාවයේ ඇති වෙච්ච වංශය ලෙස සැලකෙන ඇනලිඩා වංශය. ගැඩවිල් පණුවේ. මේ සතාගේ දේහ බිත්තිය දිහා බලන්න. මේ සතාගේ දේහ බිත්තිය බලන්න ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. මුදු තියෙන්නේ ඛණ්ඩ. ඇත්තටම ওই බාහිර ලක්ෂණයක් පෙන්눔 කරලා තියෙන. අභ්‍යන්තරයේ බැලුවොත් මොවුන්ගේ පේශි, සීලෝමය පවා කුටීර වලට බෙදලා තියෙනවා. ස්නායු ගැන්ග්ලියා වලට බෙදලා තියෙනවා. ඒ අනුව බැලුවොත් මොවුන්ගේ දේහය ඛණ්ඩිකව සැකසී තිබීම තමයි ඛණ්ඩක වංශීතාවය කියලා කියන්නේ. ඊළඟට තවත් ඛණ්ඩක වංශීතාවයේ සහිත වංශයක් තමයි මේ ආර්ත්‍රෝපෝඩා වංශය. මේ ඉස්සෙක්ගේ පොකිරිස්සෙක්ගේ දේහය දිහා බැලුවම පේනවා ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. බාහිරින් පෙවුනට අභ්‍යන්තරෙනුත් මේගොල්ලන්ගේ අර ඇන්ලිඩාවන්ගේ වගේ ස්නායු ගැන්ග්ලියා වලට බෙදලා තියෙනවා. පේශී වලට බෙදලා තියෙනවා. ඒ විදිහට ඛණ්ඩිකව සැකසීලා තියෙනවා. ඊළඟට තවත් ඛණ්ඩක වංශීතාවයේ තියෙන වංශයක් තියෙනවා. ඒ තමයි කෝඩේටා වංශය. ඇත්තටම අපේ දේහයේ ඛණ්ඩක වංශීතාවයක් තියෙනවා කියලා කිව්වොත් පිළිගන්න එකක් නැහැ. ඒකට හේතුව අපේ බාහිර දේහයේ ඛණ්ඩ වලට බෙදලා නැහැ. නමුත් අභ්‍යන්තරයෙන් මේ ලක්ෂණ හොඳට පේනවා. මේ බලන්න කෝඩේටා වංශයට අයත් සතෙක් තමයි මේකේ පෙන්눔 කරන්නේ. මෙයාගේ දේහය මේ විදියට ඛණ්ඩිකව සැකසීලා තියෙනවා. පේශී ඛණ්ඩිකව සැකසීලා තියෙනවා. කශේරුව ඛණ්ඩිකව සැකසීලා තියෙනවා. සුෂුම්නා ස්නායු පවා ඛණ්ඩිකව බෙදලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඛණ්ඩක වංශීතාවයේ සහිත වංශ තුනක් අපි මේ යටතට කතා කරනවා. ඒ තමයි ඇනලිඩා, ආර්ත්‍රෝපෝඩා, කෝඩේටා. මොකද්ද මේ ඛණ්ඩක වංශීතාවයේ තියෙන වාසිය? අපි හැමතිස්සෙම බලන්නේ පරිණාමික අභිනතිත් එක්ක මොකද්ද මේකේ තියෙන වාසිය? මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි මේ විදිහට ඛණ්ඩ වලට සැකසී තිබුණාම සතුන්ගේ දේහ සමායෝජනය ඉක්මන් වෙනවා. උත්තේජ වල ප්‍රතිචාර දැක්වීම වේගවත් වෙනවා. සංචරණය කාර්යක්ෂම වෙනවා. දැන් බලන්න අපේ දේහේ යකඩෑනයක් ඇන්නම ෂණිකව කකුල ඉවතට ගන්නේ මොලෙන් නෙමෙයි ඒක කරේ සුසුම්නාවේ. ඒ සුසුම්නා ස්නායු එතනින් තමයි ඒක කරේ. අතේ අපි විදුලි රැහැනක් ගන්න අත ඉවතට ගත්තේ මොලෙන් නෙමෙයි. එතන තියෙන සුසුම්නාවෙන් තමයි ඒ ක්‍රියාව කරේ. ඉතින් ඒ අනුව බැලුවොත් සතෙක්ගේ දේහයේ සංචරණය ඇතුළු දේහ සමායෝජනයේ කාර්යක්ෂම කිරීමට මේ ඛණ්ඩක වංශීතාවය වැදගත් වෙලා තියෙනවා. ඛණ්ඩක වංශීතාවය කියන ලක්ෂණය නිසා විශාල දේහයක් දැන් පිඹුරෙක් ඇනකොන්ඩාවෙක් වගේ සතෙක්ගේ දේහ ඛණ්ඩ වලට බෙදලා තිබුණ නැත්තම් එයාගේ අපර කෙළවරට සිදුවෙච්ච අනතුරක් එයාට දැනෙන්නේ සමහරට එදා නෙමෙයි පහුවෙන්දා. ඒ වගේ පරක්කුයි. එතකොට මේ අනුව බැලුවොත් එහෙම සතෙකුට ඉක්මනට තමන්ගේ කාර්ය ඉටු කරගන්න මේ ඛණ්ඩක වංශීතාවය කියන ලක්ෂණය ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි දැන් අපි මේ ප්‍රධාන ලක්ෂණ ඔස්සේ සාකච්ඡා කරපු නිසා එක් එක් වංශ ගැන සාකච්ඡා කිරීම පහසුයි. දැන් අපි බලමු සීලෙන්ටා වංශයේ ඉඳලා කෝඩේටා වංශය දක්වා සියලු වංශවල ප්‍රධාන ආවේනික ලක්ෂණත් එක්ක මේ ජීවීන්ගේ දේහ සංවිධානයේදී වර්ගීකරණයේදී අපි යොදාගෙන තියෙන ලක්ෂණ මොනවද කියලා. මුලින්ම අපි ගමු සීලෙන්ටා වංශය. සීලෙන්ටා වංශය කියන්නේ සරලම වංශය. මේ සතෙක්ගේ දේහය දිහා බැලුවම අපිට පේනවා මේ සතාගේ දේහය ප්‍රධාන වශයෙන්ම සෑදලා තියෙන ස්තර දෙකකින්. බහිෂ්චර්මයේ සහ අන්තශ්චර්මයෙන් පමණයි. මධ්‍ය ශ්ලේෂය කියලා ස්තරයක් තියෙනවා. ඒ නිසා මොවුන් ද්විප්‍රස්තරිකයි මධ්‍ය ශ්ලේෂයක් දරනවා. මේ සතුන්ගේ දේහයේ තියෙනවා දංශක සෛල කියලා විශේෂ සෛල වර්ගයක්. විශේෂයෙන්ම ඒවා තියෙන්නේ අපිච්ඡද සෛල වර්ගයක් ලෙස. තව පේශික අපිච්ඡද සෛල කියලා වර්ගයකුත් තියෙනවා. මේවා මේගොල්ලන්ට විතරක් ආවේනික වූ ලක්ෂණ. මේ දංශක සෛල ආරක්ෂාව ගොදුරු අඩපණ කිරීමට යොදා ගන්න සෛල වර්ගය. මේවා මුඛේ වටා ග්‍රාහිකා වටා බහුලව දක්න ලැබෙනවා. ඒ වගේම මේ සතුන්ගේ දේහ හැඩ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ හයිඩ්‍රා හැඩය සහිත සතෙක්. මේ හයිඩ්‍රාගේ දේහය වගේ හැඩය තියෙන සතුන් බොහෝමයක් මේ වංශයේ ඉන්නවා.
මේගොල්ලන්ට කියන්නේ බුහුබා හැඩති සතුන් කියලා. බුහුබා රූපය තමයි මේ තියෙන්නේ. තවත් කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට කියනවා මෙඩියුසා හැඩති සතුන් කියලා. දැන් මේ සතෙක්ගේ දේහේ බලන්න ආහාර මාර්ගයේ වෙනුවට තියෙන සරල කුහරයක්. ඒකට කියන්නේ සීලවමාන්ත කුහරය කියලා. ඒ වගේම මේක මුඛයෙන් බාහිරට විවෘත වෙන එක. මේ සතුන්ගේ දේහේ රුධිර සංසරණ පද්ධතියක්, විශේෂ ශ්වසන ඉන්ද්‍රීන්, බහිස්ත්‍රාවී ඉන්ද්‍රීන් ඒව දක් ලැබෙන්නේ නැහැ. ස්නායු උනත් තියෙන්නේ සරල ස්නායු ජාලයක් ලෙස. ඒ වගේම සංවේදී ඉන්ද්‍රීන් ලෙස අක්ෂිලප්‍රේ වගේ ඉතාමත් සරල සංවේදී ඉන්ද්‍රීන් තමයි තියෙන්නේ. මොකට පේශී නැහැ. නමුත් චලන සිදු කිරීමට අපි විශේෂණීය වූ අපිච්චිත සෛල වර්ගයක් දක්නට ලැබෙනවා. එතකොට මේ සතුන්ගේ ප්‍රජනනය ගත්තොතින් අලිංගික ප්‍රජනනයෙන් මොවුන් ගුණණය වෙනවා අංකුරණය කියලා ක්‍රමයක් මගින්. හයිඩ්‍රා වගේ සතුන්ට අංකුරණය සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ සතුන්ට පුළුවන් ලිංගික ප්‍රජනනයේදී ඩිම්බ ශුක්‍රාණු නිපදවලා බාහිර සංසේචනයෙන් ජනිතයන් බිහි කරන්න. එතකොට මේ ජීවීන් බාහිර සංසේචනයෙන් ඇති කරන ප්ලැනියුලා කියලා විශේෂ කීට අවස්ථාව. ඒ වගේම දැන් මේ වංශය ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඒ තමයි හයිඩ්‍රසෝවා, ස්කයිපසෝවා, ඇන්තසෝවා කියන වර්ග තුන. ප්‍රධාන වර්ග තුනක් තියෙනවා හයිඩ්‍රසෝවා, ස්කයිපසෝවා, ඇන්තසෝවා. එතකොට මේ වර්ග තුනේ මේ පෙන්눔 කරන්නේ හයිඩ්‍රසෝවා ක්ලාස් එකට ඇස්. මොන්ට ඉතාමත් සරල දේහයක් තියෙන. බලන්න මුඛය වටා ග්‍රාහික තනි වලයක් වගේ තියෙන. ඒ වගේම මොවුන්ගේ දේහේ අර මෞක මඩලක් කියලා එකක් දක් ලැබෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ස්කයිපසෝවා වර්ගයට ඇස් සතෙක්. මුහුදු ලොඩියා ජෙලිෆිෂ් කියලා හඳුන්වනවා. මෙයාගේ දේහේ සීනු හැඩයක් තියෙනවා. මොවුන්ගේ මේ පහළට එල්ලෙන්නේ විශේෂයෙන්ම ග්‍රාහිකා. ඊට අමතරව මොවුන්ගේ මුඛය වටා තියෙනවා මෞක බාහු කීපයකුත් දක්නට ලැබෙනවා. මේගොල්ලන් සාමාන්‍යයෙන් කලපුවල මුහුදේ තනි තනිව ජීවත් වෙන සත්ත්ව කොට්ටාශය. ඊගවට මේ තුන්වෙනි වර්ගය තමයි ඇන්තසෝවා වර්ගය. මේකට ඈත් වෙන්නේ කොරල් පර, මුහුදු මල, සී ඇනිමනි වගේ ජීවීන්. මේ සී ඇනිමනි ජීවීන් බලන්න අර හයිඩ්‍රසෝවා ක්ලාස් එකේ අයට වඩා ග්‍රාහිකා වැඩියෙන් තියෙන මුඛය වටා. ඒ වගේ මුඛය වටා ඒ ග්‍රාහිකා පිහිටලා තියෙන්නේ මෞක මඩලක තමයි පිහිටලා තියෙන්නේ. මොකට පාදස්ත මඩලකුත් තියෙන. ඒකෙන් තමයි උපස්තරයට ඇල්ලලා තියෙන්නේ. සමහර විට සමහර අයට පිහිනන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේ වීඩියෝ දර්ශනයෙන් මේ පෙන්눔 කරන්නේ සී ඇනිමනි කෙනෙක් ජලයක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරලා ඒ උපස්තරයට සම්බන්ධ වෙන හැටි. මේ ඉන්නේ ඇන්තසෝවා ක්ලාස් එකට අයත් සතෙක්. ඒ දම් පාටින් පෙන්눔 කරන්නේ ග්‍රාහිකා. විශේෂයෙන්ම ග්‍රාහිකා තමයි පෙන්눔 කරන්නේ. දම් පාටින් පෙන්눔 කරන්නේ ග්‍රාහිකා. මෙන්න මේ වගේ ප්‍රධාන වර්ග තුනක් මේකට ඇතුළත් වෙනවා. දැන් මගේ දෙවෙනි ප්‍රශ්නය මම අහන්නේ සීලෙන්ට්‍රේට වංශයේ සංජනනාත්මක ලක්ෂණ. සංජනනාත්මක ලක්ෂණ කියන්නේ විශේෂයෙන්ම වෙනත් වංශයකින් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන ආවේනික ලක්ෂණ වල තමයි සංජනනාත්මක ලක්ෂණ කියලා කියන්නේ. හඳුනා ගැනීමේ ලක්ෂණ. කියන්න මට ප්‍රධාන සංජනනාත්මක ලක්ෂණ 4ක්. දීපස්තරික දේහයක් දැරීම, මධ්‍ය ශ්ලේෂයක් දැරීම, දංශක සෛල දැරීම, සීලෝමාන්ත්‍ර කුහරයක් දැරීම. ඔව්. දීපස්තරික දේහයක් තියෙන සීලෙන්ට්‍රා වංශයට විතරයි. ඒ වගේම ව්‍යාජ ප්‍රධාන වශයෙන් මධ්‍ය ශ්ලේෂයක් තියෙන උන්ට විතරයි. ඒ වගේම දංශක සෛල තියෙන සීලෙන්ට්‍රා වංශයට විතරයි. ඊට අමතරව අපිට තව දෙයක් කියන්න පුළුවන් බුහුබා සහ මෙඩියුසා හැඩති දේහ තියෙන්නේ මේ වංශයට පමණයි. පැනියුලා කියලා කීටයකුත් තියෙනවා. අපි ඊළඟ වංශයේ දෙසට හැරෙමු. ඒ තමයි ප්ලැටිහෙල්මන්තස් වංශය. බලන්න ඊට වඩා දියුණු දේහයක් සහිත සතුන් තමයි මේකට අයත් වෙන්නේ. මේ සතුන්ගේ දේහේ මධ්‍ය චර්මයක් තියෙන නිසා මොන්ට අවයව සහ අවයව පද්ධති මට්ටම දක්වා සංවිධානයක් තියෙනවා. මේ මධ්‍ය චර්මයේ තියෙනවා. ඉස්සෙල්ල වංශයේ තිබුණේ නැහැ පේශි. දැන් මේගොල්ලන්ට පේශි තියෙනවා. ඒ වගේ සම්බන්ධ පටක වගේ මුදුස්තර සෛල වගේ ඒවා තියෙනවා. හැබැයි මොවුන් අසීලෝමිකයන් මොවුන්ගේ ආහාර මාර්ගය අසම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි තියෙන්නේ. මේ වංශයේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් අපිට දක්වන්න පුළුවන්. අර සංජන්නාත්මක ලක්ෂණයක් කියලා දක්වන්න පුළුවන්. ඒ තමයි මොවුන්ට බහිස්ත්‍රාවය සඳහා සිලු සෛල තියෙනවා. එතකොට මොවුන්ටත් රුධිර සංසරණ පද්ධතියක්, විශේෂ ශ්වසන ඉන්ද්‍රීන් ඒව දක් ලැබෙන්නේ නැහැ. නමුත් බහිස්ත්‍රාවය සඳහා ඒක සෛලික ඉන්ද්‍රීන් වර්ගයක් තියෙනවා. ඒ තමයි සිලු සෛල. ඊට අමතරව මොවුන්ගේ ස්නායු ටිකක් දියුණුයි. ඒ කියන්නේ හිස තුල තියෙන මස්තිෂ්ක ගැන්ග්ලියා අන්වායම ස්නායු රැහැන් කීපයක් තියෙනවා. හැබැයි සීලෙන්ට්‍රා වංශයේ එවැනි ස්නායු සැකස්මක් තිබුණේ නැහැ. මේ වංශයේ ඊට වඩා ටිකක් දියුණු බව පේනවා. පේශි විකසනය වීම, ස්නායු දියුණු වීම, ඒ වගේ ලක්ෂණ නිසා. ඒ වගේ මේ ප්ලැටිහෙල්මන්තස් වංශයත් අපි බෙදනවා ප්‍රධාන වර්ග තුනකට. ඒ වර්ග තුනේ එකක් තමයි ටර්බලේරියා. මේ රූප සටහනෙන් පෙන්වු කරන්නේ ටර්බලේරියා පණුවේගේ දේහය.
මෙයා පැතලි දිගට දේහයක් තියෙනවා. ඒ වගේම මෙයාගේ බලන්න මුඛයේ තියෙන්නේ උදරිය. මේ හරිය තමයි මුඛයේ තියෙන්නේ. හිස වගේ ප්‍රදේශයක් තියෙනවා. ඒකේ සරලැස් වගේ පෙවුනට තියෙන අක්ෂිලප තමයි මොවුන්ට තියෙන්නේ. ඒ වගේම දේහය ආවරණය වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම පක්ෂමදර අපචර්මයක් මගින්. තව මේකේ වර්ග දෙකක් තියෙනවා ට්‍රෙමටෝඩා සහ සිස්ටෝඩා කියලා. ඒ වර්ග දෙක පූර්ණ පරපෝෂිතයන්. සියලු විශේෂ පරපෝෂිතයන්. ට්‍රෙමටෝඩා වල ඉන්නේ අක්මා පැතැල්ලන් වගේ සතුන්. භයානක පරපෝෂිතයන් අයත් වෙන්නේ සෙස්ටෝඩා වර්ගයට. මේ තියෙන්නේ සෙස්ටෝඩා වර්ගය. මේ ඉන්නේ සෙස්ටෝඩා වර්ගයේ පණුවේගේ මුර්දාව කියන කොටස. මුර්දාව කියන කොටස තමයි තියෙන්නේ. ඒකේ තමයි අර දේහයට ඇලීමට ආධාර වෙන අංකුශ චූෂකර කියන කොටස තමයි ඒව තමයි තියෙන්නේ. ඒ වගේම සම්පූර්ණම මේ අපේ අන්ත්‍රය තුල තමයි අපේ විතරක් නෙමෙයි ගවයන් එළුවන් වගේ සතුන්ගේ අන්ත්‍රය තුල ඉන්න මීටර් 3.5 විතර දිග පණුවෙක්. ඉතා භයානක පරපෝෂිතය. මෙයාගේ දේහය අපිට පේන දෙයක් තමයි ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. හැබැයි මේක ඛණ්ඩ වංශිතාවය නෙමෙයි. මේ සංසිද්ධියට කියන්නේ ඛණ්ඩිලණය කියලා. මේ ඛණ්ඩ හැලෙනවා. මේවයින් බිත්තරත් එක්ක පේනවා. ඒක නිකන් ප්‍රජනන ක්‍රමයක් වාගේ. ඒ කියන්නේ දේහය සම්පූර්ණයෙන්ම ඛණ්ඩ ලෙස පිට වෙලා ඒ වයින් ප්‍රජනනය සිදු. මේ තියෙන පටිපණුවාගේ ඒ වගේ ජනන ඛණ්ඩයක් ගැලවිලා ගිහිල්ලා ඒක ඇතුළේ බිත්තර තියෙනවා. ඒවා ප්‍රරෝහණය වෙලා නව ජීවීන් බිහි වෙන්න පුළුවන්. එතකොට පැටියල්මන්තස් වංශය එහෙමනම් සීලෙන්ට්‍ර වංශයට වඩා දියුණු වංශයක් බව පේනවා. මේ වංශයේ මේ වගේ ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. ඒ තමයි ටර්බලේරියා, ඒ වගේම ට්‍රෙමටෝඩා, සෙස්ටෝඩා. එයින් දෙකක්ම පරපෝෂිතයන්. එකක් තමයි ප්‍රධාන වශයෙන් දක් ලැබෙන්නේ නිදලි වාසීන් ලෙස. ඔවුන් ඔය දි รา පත් වෙන කාබනික ද්‍රව්‍ය, බැක්ටීරියා වගේ දේවල් ආහාරට අරගෙන ජීවත් වෙනවා. අපි ඊළඟට බලමු නෙමටෝඩා වංශය පිළිබඳව. නෙමටෝඩා වංශය. මේ නෙමටෝඩා වංශයේ පණුවන් ගැන ගොඩක් අපි අහලා තිනවා. විශේෂයෙන්ම සෑම සතෙක්ගේ වාගේ ආහාර මාර්ගයේ ආශ්‍රිතව ඉන්න කොකු පණුවා, යෝධ වට පණුවා, කිරි පණුවා වගේ සතුන් ඊට අමතරව බරවා රෝගය ඇති කරන බරවා පණුවා ඇතුළත් වෙන වංශය තමයි නෙමටෝඩා වංශය. මේ පණුවන් සිලින්ඩ්‍රාකාර දිගට සිහින් දෙකලවරක් සහිත ජීවි. මොවුන් ඇත්ත වශයෙන්ම පරපෝෂිතයන්ට අමතර නිදලි වාසීන් ලෙසත් ජීවත් වෙනවා. ශාකවලට හානි කරන නෙමටෝඩා වුණුත් ඉන්නවා. එතකොට නෙමටෝඩා දේහය අපි කතා කරපු ප්ලැටිහෙල්මන්තස් දේහයට වඩා ඊට වඩා දියුණුයි කියලා කියන්න පුළුවන්. මොකද මේ සතුන්ගේ දේහේ මම ඊළඟ රූප සටහනෙන් පෙන්වුම් කරන්නේ හරස් කඩක්. මේ තියෙන දේහයේ සාමාන්‍ය බාහිර පෙනුමක්. මේ හරස් කඩක පෙන්වුම් කරන්නේ මොවුන්ගේ දේහයේ අභ්‍යන්තර අවයව තියෙන හැටි. බලන්න මේගොල්ලන්ට ව්‍යාජ සීලෝමයක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රධාන සංජන්නාත්මක ලක්ෂණයක් ව්‍යාජ සීලෝම. ඒ වගේම ඩිම්බ කෝෂ, ස්නායු රජ්ජුව, ඒ වගේ බහිස්ත්‍රාවීය ප්‍රනාල, පේශි වගේවත් දක් ලැබෙනවා. මොකට සම්පූර්ණ ආහාර මාර්ගයකුත් තියෙනවා. ඒ අනුව බැලුවොත් නෙමටෝඩා වංශය ප්ලැටිහෙල්මන්තස් වංශයට වඩා දියුණුයි. මොවුන්ගේ ස්නායු සැලැස්මත් ප්ලැටිහෙල්මන්තස්ට බොහෝ දුරට සමානයි. මොවුන් ලිංගික ප්‍රජනනයෙන් පමණයි ගුණණය වෙන්නේ. මොවුන්ට ප්‍රනාල සහිත ප්‍රජනක ඉන්ද්‍රීන් තියෙනවා. ඒ වගේම ඩිම්බ ශුක්‍රාණු නිපදවල අභ්‍යන්තර සංසේචනයෙන් බිත්තර හෝ පැටවුන් විශාල සංඛ්‍යාවක් නිකුත් කරනවා. ඒ නිසා මොවුන් සෑම රටකම සෑම පරිසරයකම බොහෝ විට සාමාන්‍ය සෞඛ්‍යයක් සහිත අයගේ ආහාර මාර්ගය වගේ තැන්වලත් ජීවත් වෙන්න පුළුවන්. පණුවන් නිසා බහුලතම සතුන් අයත් වෙන වංශය ලෙස අපිට සලකන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ඇනලිඩා වංශය පිළිබඳව. මේ ඇනලිඩා වංශය කියලා කියන්නේ ගැඩවිලන්, කූඩැල්ලන්, නෙරෙයිස් වගේ පණුවන් අයත් වෙන එක. මේකේ සතුන් ඇත්ත වශයෙන් පරිණාමික ඉතා වැදගත් සම්දිස්ථානයක් ගන්න. ඒ තමයි මේ විදිහට අපි බැලුවොත් එහෙම ඇනලිඩාවේගේ දේහ සංවිධානයේ ප්‍රධාන වශයෙන් බැලුවොත් එහෙම මොවුන්ගේ දේහයේ දක් ලැබෙනවා කාණ්ඩක වංශිතාවය, ඒ වගේම සීලෝමය, ස්නායු රජ්ජු තියෙනවා, ගැන්ග්ලියා සහිත ස්නායු රජ්ජු, සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙනවා. ඒ වගේම සංවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙන එක, හෘද කීපයක් තියෙන එක. ඒ වගේම ශ්වසන ඉන්ද්‍රිය සමහරුන්ට තියෙනවා. දැන් ගැඩවිල් පණුවන් කූඩැල්ලන්ට නෑ. නමුත් නෙරෙයිස් වගේ පණුවන්ට තියෙනවා බාහිර ජලක්ලෝම. ඒ වගේ දියුණු දේහ සංවිධානයක් සහිත වංශයක් තමයි ඇනලිඩා වංශය. මේ ඇනලිඩා වංශයේත් වර්ග 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් වර්ග 3ක් තියෙනවා. එයින් එක වර්ගයක් තමයි ඔලිගොකීටා වර්ගය. ඒ කියන්නේ ගැඩවිල් පණුවන් අයත් වෙන වර්ගය. ඔවුන්ගේ දේහයේ ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. මෙවුල කියලා කොටසක් තියෙනවා. බලන්න මේ රූප සටහනේ මෙවුල දක් ලැබෙන්නේ විශේෂයෙන්ම ඔලිගොකීටා පණුවන්ගේ. මොවුන්ගේ හිස අපහැදිලි මෙන්න මේ ස්ථානයේ තමයි
දක් ලැබෙන්නේ මෙවුල කියන කොටස. ඒකත් දේහ කණ්ඩ කීපයක් එකතු වෙලා හැදිච්ච විශේෂයෙන් බීජ කෝෂ නිපදවන්න පුළුවන් කොටස. මේ හිස ඒ තරම්ම පැහැදිලි නෑ මොවුන්ගේ. මොකට දැඩි කෙඳි ස්වල්පයක් තියෙනවා. මේ ඔලිගොකීටා කියන වචනේ තේරුම දැඩි කෙඳි ස්වල්පයක් කියන එක. මොකට දැඩි කෙඳි තිබීම ප්‍රධාන ආවේනික ලක්ෂණයක්. හැබැයි දැඩි කෙඳි ස්වල්පයයි මොකට දක් ලැබෙන්නේ. ඊළඟ වර්ගය තමයි ප්‍රධාන වශයෙන්ම පොලිකීටා වර්ගය. පොලිකීටා වර්ගය. නෙරේස් වගේ පණුවන්. මොවුන් ගොඩක් වෙලාවට කලපු මුහුදු ආශ්‍රිතව ඉන්න ජීවීන් කණ්ඩායමක්. මොවුන්ට තියෙන විශේෂ ලක්ෂණය තමයි අංශපාදිකා තිබීම. අංශපාදික. ඒ වගේම දැඩි කෙඳි ගොඩක් තියෙනවා. පොලිකීටා කියන වචනේ තේරුම දැඩි කෙඳි රාශියක් තිබීම කියන එකයි. මේ අංශපාදිකා ගැන තවත් අපි බලමු මෙන්න මේ වීඩියෝ දර්ශනය මගින්. මෙහි මේ පෙන්눔 කරන්නේ නෙරේස් පණුවේගේ විශේෂයෙන්ම පොලිකීටා පණුවේගේ මේ තියෙන අංශපාදිකා. මේවා ගොඩක් වෙලාවට සංචාරණය සඳහා යොදා ගන්නවා. ඒවයි දැඩි කෙඳි තමයි අර සිහින් කෙඳි වගේ පෙන්눔 කරන්නේ. සෑම ඛණ්ඩයකම අංශපාදිකා යුගල බැගින් සහ දැඩි කෙඳි රාශියක් තියෙනවා. එතකොට මේ අංශපාදිකා කියන ඒවා අපිට හිතන්න පුළුවන් සංචරණ උපාංග ලෙස ආවරණය වෙච්ච ප්‍රධාන ඛණ්ඩායමක් ලෙස. ඊළඟට හිරුඩීනියා කියන වර්ගය මේකට කූඩැල්ලන් අයත් වෙනවා. මොවුන්ගේ පූර්ව චූෂකරයක් සහ අපර චූෂකරයක් දක් ලැබෙනවා. හැබැයි මොවුන්ට අංශපාදිකා ඒ වගේම දැඩි කෙඳි දක්නට ලැබෙන්නේ නැහැ. මොවුන් පරපෝෂිතයන් මේ රූප සටහනින් පෙන්눔 කරන්නේත් යම් කෙනෙක්ගෙන් රුධිරය උරා බොන අවස්ථාවේ ඉන්න කූඩැල්ලෙක් පිළිබඳවයි. ඊළඟට අපි යොමු වෙන්නේ මොලස්කා වංශය පිළිබඳව. මේ මොලස්කා වංශය ගත්තම මේකට විශේෂයෙන්ම අයත් වෙනවා ගොළු බෙල්ලන්, දැල්ලන්, බූවල්ලන් වගේ සතුන්. මේගොල්ලන්ගේ දේහය අපි මීට කලින් කතා කරපු ඇන්ලිඩාවන්ටත් වඩා සංකීර්ණයි. මොකද විශේෂ ලක්ෂණයක් තියෙනවා. හිස, පාදය, අන්තරංග කොණුව කියලා කොටස් තුනකට බෙදිය හැකි දේහයක් තියෙනවා. ඒ වගේම මොවුන්ගේ දේහය කවචයක් ශ්‍රාවය කළ හැකි ප්‍රාවරණයකින් යුක්ත වෙනවා. කවචයක් ශ්‍රාවය කළ හැකි ප්‍රාවරණයකින් යුක්ත වෙනවා. ඒක නිසා මොවුන්ට විශේෂයෙන් අපිට පෙන්눔 කරන්න පුළුවන් අන්න ඒ ලක්ෂණය කවචයක් ශ්‍රාවය. ඒ වගේ මුඛයේ තියෙනවා රේට්‍රිකාව කියලා කොටසක්. ඒක භෝජනය සඳහා යොදාගත හැකි. එතකොට මේ රේට්‍රිකාවක් තමයි මේ රූප සටහනේ පෙන්눔 කරන්නේ. මුඛය තුල තියෙන රේට්‍රිකාව මේක නිකන් හිරමණයක් වගේ ආහාර සූරා කෑම සඳහා යොදා ගන්න. ඊළඟට අපි බලමු මේකේ ඉන්න එක වර්ගයක් වෙන බයිවැල්වියා කියන ද්විකපාටිකයන් කියන වර්ගය. දෙපියන් බෙල්ලන්. මොවුන්ගේ විශේෂත්වය තමයි කවචයේ පියලි දෙකකින් යුක්ත වීමත් පාදය විශේෂයෙන්ම කුඤ්ඤාකාර පාදයක් තිබීම. කුඤ්ඤාකාර පාදයක් තිබීම. ඊළඟට අපි ගත්තොත් එහෙම ගැස්ට්‍රොපෝඩා කියන වර්ගය කියන්නේ ගෙවතු ගොළු බෙල්ලන් වැඩිම විවිධත්වයක් සහිත මොලස්කා වර්ගය තමයි ගැස්ට්‍රොපෝඩා. මොවුන්ගේ පැහැදිලි හිසක් තියෙනවා. ඒ වගේම ග්‍රාහිකාවල සරල ඇස් පිහිටලා තියෙනවා. මොවුන්ගේ එක් කෙළවරකින් විවෘත වූ තනි කවචයක් තමයි තියෙන්නේ. සමාන්ගේ කවචේ ශීන වෙලා තියෙනවා. විශාල පාදයක් තියෙනවා. ඒ වගේම තවත් වර්ගයක් තමයි ඇම්ෆිනියුරා. එහෙම නැත්නම් පොලිප්ලැකෆෝරා කියලාත් මොවුන් හඳුනන අටපියල්ලන්. ඔවුන්ගේ කවචයේ පළක 8කින් යුක්ත එකක් වීම තමයි විශේෂ ලක්ෂණය. මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්눔 කරන්නේ අටපියල්ලෙක් ප්‍රධාන වශයෙන් සෙමින් බඩගාගෙන යන දර්ශනය. මොන්ට සෙමින් උපස්තරය මත ගිහිල්ලා ඒක මත තියෙන ඇල්ගා වර්ගෙහිම සූරගෙන කන්න පුළුවන් අර රේට්‍රිකාව ආධාරයෙන්. මේ ඉන්නේ අටපියල්ලෙක් මුහුදු පරිසරවල තමයි කරදියේ තමයි මොවුන් ජීවත් වෙන්නේ. ඊළඟට සෙපලපෝඩා කියන වර්ගය. සෙපලපෝඩා කියලා කියන්නේ දැල්ලන් බූවල්ලන් අයත් වෙන මොවුන් ටික බුද්ධිමත් සතුන් ලෙසයි සැලකන්නේ. මොවුන්ගේ විශේෂයෙන්ම කවචයේ ශීන වෙලා තියෙනවා. නමුත් අභ්‍යන්තර සැකිලි පළක දක් ලැබෙනවා. මේ මෙතනින් පෙන්눔 කරන්නේ පාදය ග්‍රාහිකා වලට බෙදිලා තියෙන හැටි. මොවුන්ගේ හිසට තමයි පාදය සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ සෙෆලෝපෝඩා කියලා කියන්නේ හිසට සම්බන්ධ වුණු පාදයක් සහිතයි කියන එක. ඒ වගේම මොවුන් දැල්ලන් බූවල්ලන් වගේ සතුන් යෝධ අපුෂ්ඨ වංශිකයන් ලෙස සැලකනවා. මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්눔 කරන්නේ ඒ වගේ යෝධ දැල්ලෙක් ගමන් පිහිනන ආකාරය. එතන මොවුන් පිහිනන්නේ වරල් වලින්ම නෙමෙයි. මොකට තියෙන සයිපනයක්. ඒ සයිපනයෙන් පුළුවන් ජලයේ විදලා ජෙට් යාන්ත්‍රණය කියන ක්‍රමයට පිහිනන්න. ඒ වගේම මොවුන් සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා ජලයට යම්සි ඩයි වර්ගයක් මුසු කරනවා. ඒ වගේම මොවුන්ට වර්ණය වෙනස් කරන්න පුළුවන්. බලන්න මේ රූප රාමු දිහා හොඳට මොවුන් එක අවස්ථාවකදී වර්ණය වෙනස් කර ගන්නවා. දැන් මේ අවස්ථාවේදී වර්ණය වෙනස් කරගත්තා. ඒ විදිහට පරිසරයට අනුව වර්ණය වෙනස් කිරීමේ හැකියාව මේ සතුන්ට තියෙනවා. විශේෂයෙන්ම අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ආර්ට්‍රොපෝඩා වංශය පිළිබඳව. ආර්ට්‍රොපෝඩා වංශයේ ඉතාමත්ම වැඩිම විවිධත්වයක් සහිත වංශය ලෙස අපිට ආර්ට්‍රොපෝඩා වංශය සලකන්න පුළුවන්.
මේ ආර්ථ්‍රෝපෝඩා වංශයේ සාමාන්‍ය විශේෂ දසලක්ෂයක් විතර අයත් වෙනවා. එතකොට මේ විශේෂ අතරින් වැඩිම විවිධත්වයක් තියෙන වර්ගය තමයි ඉන්සෙක්ටා වර්ගය. ඉන්සෙක්ටා වර්ගය. මේකේ ඇත්තටම ප්‍රධාන වශයෙන් වර්ග 5ක් තියෙනවා. ඒ වර්ග 5න් ඉන්සෙක්ටා වර්ගයට තමයි වැඩිම විවිධත්වයක් අයත් වෙන්නේ. අපි බලමු ප්‍රධාන වශයෙන්ම මේ ආර්ථ්‍රෝපෝඩා වංශයේ සංජානනාත්මක ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි කයිට්නීමේ උච්චාරණයක් තියෙනවා. ඒ වගේම දේහය ටැග්මා, ඒ කියන්නේ ප්‍රධාන ප්‍රදේශ වලට බෙදලා තියෙනවා. ඊට අමතරව මොවුන්ගේ දක් ලැබෙනවා ප්‍රධාන වශයෙන් සංදි සහිත උපාංග තිබීම. ආර්ථ්‍රෝපෝඩා වචනේ තේරුමත් සංදි සහිත උපාංග කියන ලක්ෂණය. චරපාද, පියාපත් ඒ ඔක්කොම සංදි සහිතයි. ඒ නිසා මොවුන් හඳුනා ගැනීම ඉතාමත්ම පහසුයි. ඊළඟට අපි බලමු ක්‍රස්ටේෂියා කියන වර්ගය. ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් අයත් වෙන. ඔවුන්ගේ බලන්න විශේෂයෙන්ම දක් ලැබෙන ලක්ෂණයක් තමයි මේ ශීර්ෂ උරස කියලා කොටසක් දක් ලැබෙනවා. ඒ කොටසේ සම්පූර්ණයෙන්ම ආවරණය විදිහේ කයිටීමේ පළකයක් තියෙනකට උඩු කබල කියලා කියනවා. ඒ වගේ චරපාද විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා සෑම ඛණ්ඩයකම යුගල බැගින් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ උදරයේ තියෙනවා ප්ලවපාද කියලා පාද වර්ගයක්. ප්ලවපාද, චරපාද, ප්ලවපාද ඒ වගේ. ස්පර්ශක යුගල් දෙකක් තියෙනවා. ස්පර්ශිකා සහ ස්පර්ශක කියලා කෙටි සහ දිග ඒවා තියෙනවා. ඒ වගේම පළවෙනි චරපාද යුගල තමයි මේ බාහුව දෙකක් බවට පත් වෙලා තියෙන්නේ. මොවුන්ගේ සංයුක්ත ඇස් විශේෂයෙන් පිහිටලා තියෙන්නේ වෘන්තිකාවල. ඒ නිසා මොවුන්ට ඉතාමත් දියුණු දෘෂ්ටියක් තියෙනවා කියලායි කියන්නේ. ওই සංයුක්ත ඇසක් හැදිලා තියෙන්නේ පොඩි පොඩි අක්ෂිකා එහෙම නැත්නම් ඔමැටිඩියා රාශියකින් තමයි හැදිලා තියෙන්නේ. ඊගාට ඇරක්නිඩා වර්ගය ගත්තොත් විශේෂයෙන්ම මේකට මකුළුවන්, ගෝනුස්සන් වගේ සතුන් ආයත. මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි චරපාද යුගල් මොවුන්ට 4ක් තියෙනවා. 4යි තියෙන්නේ. මකුළුවේගේ, ගෝනුස්සේගේ චරපාද යුගල් 4. ඒවා මේ ශීර්ෂ උරස කියන කොටසටයි සම්බන්ධ. උදරයේ උපාංග නැහැ. ඒ වගේ මොවුන්ට ස්පර්ශක වගේ ඒවා දක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ලක්ෂණ සහිත අයට තමයි ඇරක්නිඩා කියලා කියන්නේ. මේ පෙන්눔 කරන්නේ ඇරක්නිඩා වර්ගයට අයත් ගෝනුස්සන් කීප දෙනෙක් යම්සි සටනක යෙදিলা තියෙන අවස්ථාවක් පිළිබඳව. ඔවුන්ගේ අර ලොකු බාහුව දෙකක් වගේ තියෙන මුෂපාදාංශ, වලිගය වගේ තියෙන උදරයේ කොටසක්. එතකොට ශීර්ෂ උරස චරපාද සාමාන්‍යයෙන් යුගල් 4ක් තියෙනවා. කයිලපෝඩා කියන්නේ පත්තෑයන්. මොවුන්ගේ විශේෂත්වය තමයි මොවුන්ගේ උදර බඳ කියන කොටස එහෙම නැත්නම් උරසයි උදරය එකතු වෙලා මොවුන්ට උරසක් වෙනම දක් ලැබෙන්නේ නැහැ. සෑම ඛණ්ඩයකම චරපාද යුගල බැගින් තියෙනවා. සෑම ඛණ්ඩයකම චරපාද යුගල බැගින් තියෙනවා. ඊළඟ ඩිප්ලොපෝඩා කියන වර්ගය ගත්තොත් හැකරැල්ලන්. මොවුන්ගේ විශේෂත්වය තමයි මොවුන්ට කෙටි උරසක් තියෙනවා. උදරයේ සෑම ඛණ්ඩයකම චරපාද යුගල් දෙක බැගින් තියෙනවා. චරපාද යුගල් දෙක බැගින් තියෙනවා. අර කයිලපෝඩාවන්ට තියෙන චරපාද යුගල බැගින් මොවුන්ට දෙක බැගින් තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක් ලෙස දක්වන්න පුළුවන්. එතකොට ආර්ථ්‍රෝපෝඩා වංශයට අයත් විශාලතම වර්ගය වන ඉන්සෙක්ටා, කෘමීන්, මේකට සමනලයන්, ඒ වගේම මැස්සන්, ඒ වගේම ගුල්ලන්, ඒ වගේ සතුන් රාශියක් මේකට අයත් වෙනවා. එතකොට මේ අනුව බැලුවොත් එහෙම මේ වංශය ආර්ථ්‍රෝපෝඩා වංශය තමයි සත්ත්ව වංශ අතරින් වැඩිම විවිධත්වයක් සහිත වංශය. ඒකෙත් ඉන්සෙක්ටා වර්ගය තමයි වැඩිම විවිධත්වයේ සහිත වර්ගය. එතකොට මේ ඉන්සෙක්ටා වර්ගයේ විශේෂයෙන්ම දක් ලැබෙන ලක්ෂණයක් තමයි මොවුන්ගේ සෑම මේ උරසේ චරපාද යුගල් 3ක් තිබීම. චරපාද යුගල් 3ක් තියෙනවා උරසේ. ඒ වගේම මොවුන්ට සංයුක්ත ඇස් තියෙනවා. ඒ සංයුක්ත ඇස් වෘන්ත වලට සවි වෙලා නැහැ. ඉන්සෙක්ටා හඳුනා ගැනීමේදී එවැනි ලක්ෂණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ක්‍රස්ටේෂියාවන් ගත්තොත් ක්‍රස්ටේෂියාවන්ට චරපාද යුගල් රාශියක් තිබුණා. ඒ වගේම සංයුක්ත ඇස් තිබුණේ ප්‍රධාන වශයෙන්ම වෘන්ත වලට සවි වෙලා. දැන් මගේ ඊළඟ ප්‍රශ්නය මම යොමු කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය මම යොමු කරන්නේ ප්‍රධාන වශයෙන් මම අහන්නේ මේ ආර්ථ්‍රෝපෝඩා අපි වර්ග 5ක් බෙදුවා. ඒ වර්ග 5න් ඉන්සෙක්ටා වර්ගයේ සතුන්ට ආවේනික වූ එහෙම නැත්නම් හඳුනා ගැනීමට යොදාගත හැකි වූ බාහිර ලක්ෂණ දෙකක් සඳහන් කරන්න කියලා. චරපාද යුගල් 3ක් උරහිසට සම්බන්ධ වී තිබීමත් නිර්වෘන්ත සංයුක්ත X තිබීමත් දක්වන්න පුළුවන් මෙම වර්ගයට සංජනාත්මක ලක්ෂණ ලෙස. ඔව්. මොවුන්ට චරපාද යුගල් 3ක් තියෙන උරසට සම්බන්ධ වෙලා නිර්වෘන්ත, ඒ කියන්නේ වෘන්ත වලට සවිච්ච නැති සංයුක්ත ඇස් දක්නට ලැබෙනවා. ඒකෙන් අපිට ඉන්සෙක්ටාවෙක් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු එකයිනොඩර්මේටා වංශය.
මේ වංශය තමයි කෝඩේට වංශයටම ළඟින්ම ඥාතිත්වයේ පෙන්වන වංශය. හැබැයි මොවුන් හරි සරල දේහයක් සහිත ඊට අලංකාර සතුන්. හුදකලාව සාගරයේ පමණක් ජීවත් වෙන සතුන්. මේ සතුන් දිහා බැලුවොත් මේ සතෙන්ගේ දේහේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දේහය තුල තියෙනවා ජල වාහිනී පද්ධතිය. ඒ කියන්නේ මුහුදු ජලය දේහය තුලට පොම්ප කරලා ඒ නල පද්ධතියක් මගින් තමන්ගේ රුධිර සංසරණ පද්ධතියට සමාන කාර්ය ඉටු කර ගැනීමේ හැකියාව මේ සතුන්ට තියෙනවා. ඊට අමතරව මොවුන්ට තියෙනවා නාල පාද කියලා සංචරණය සඳහා නල වගේ වැනි පාද වර්ගයන් නාල පාද. මේවා වෙනත් කෘත්‍යයන් සඳහාත් යොදා ගන්න. ඊට අමතරව මොවුන්ගේ දේහයේ දක්න ලැබෙනවා මේ මුහුදු ජලය පොම්ප කරන්න ඇහිතලයේ කියලා කොටසක්. ඇහිතලයේ කියලා කොටසක් දක් ලැබෙනවා. ඒ වගේ ලක්ෂණ සහිත වංශයක් තමයි එකයිනොඩමීටා වංශය. මේ වංශයේත් වර්ග කීපයක් තියෙනවා. එයින් එකක් තමයි ඇස්ට්‍රොයිඩියා. ඉතා අලංකාර පසඟිල්ලන් අයත් වෙන වංශය. ඒ වගේම මේකේ ඔෆිරොයිඩියා බංගුර තාරක තමත් අලංකාර සතුන් කීප දෙනෙක්. මේ වීඩියෝ දර්ශනයේ පෙන්눔 කරන්නේ බංගුර තාරකාවෙක් මුහුදු පතුලේ සංචලනයේ ඔවුන්ගේ අර දිග පාද වලින් සංචලනයේ යෙදෙන ආකාරය. තාමත්ම අලංකාර සතුන් මුහුදේ වාසය කරන කෝඩේට වංශයේ ළඟින්ම නෑකම් කියන වංශය ලෙස සැලකෙන. ඊළඟට අපි බලමු මේ වංශයට අයත් වෙන මුහුදු ලිලි, සී ලිලි කියන සත්වයා. ඇත්තටම මලක් පාවෙනවා වගේ නේද පේන්නේ. මේ සතාගේ තියෙනවා දේහයේ මණිය කියලා කෝපාකාර කොටස. ඒකේ වටේට තමයි ඔය ශාකනීය අරිය බාහු හැදලා තියෙන්නේ. මොවුන්ට පුළුවන් මෙහෙම ගිහිල්ලා උපස්තරයට ඇලෙන්න වෘන්ත මගින්. මොවුන් පෙරාබුදින්නන්. මේ වගේ වර්ග තමයි මේ වංශයට අයත් වෙන්නේ. අපේ ඊළඟ අවධානය යොමු වෙන්නේ අවසාන වංශයේ කෝඩේට වංශය. මේ වංශය තමයි මිනිසා ඇතුළු ඉතා දියුණු සතුන් අයත් වෙන වංශය. කෝඩේට වංශය බලන්න ප්‍රධාන සංජානනාත්මක ලක්ෂණ තුනක් අපිට මේකේ පෙන්눔 කරන්න පුළුවන්. ඕනෑම කෝඩේට සතෙක්ගේ දේහේ කලල අවධියේදීවත් ඇති වෙනවා පෘෂ්ඨරජ්ජුව කියලා අභ්‍යන්තර සැකිල්ලක්. මේ පෘෂ්ඨරජ්ජුව කියන්නේ කශේරුව නෙමෙයි. නමුත් ඒක විශේෂ අන්තස්සැකිල්ලක් ලෙස සලකන්න පුළුවන් කොටසක්. මේ පෘෂ්ඨරජ්ජුව විකසනය වෙන නිසා තමයි මොවුන්ට කෝඩේට නැත්නම් පෘෂ්ඨවංශීන් කියලා හඳුන්වන්නේ. නැත්නම් සරජ්ජුකයන් කියලාත් කියනවා. ඊගාට දෙවෙනි කාරණේ තමයි මොවුන්ගේ කලල අවධියේදීවත් ඇති වෙන ග්‍රසනික පැලුම්. පසුව වැහිලා යන්නත් පුළුවන්. මේ ග්‍රසනික පැලුම් කියන්නේ ග්‍රසනිකාව බාහිරට විවෘත වෙන සිදුරු. තුන්වෙනි ලක්ෂණය තමයි මොවුන්ට තියෙන අපරගුද වලිගයක්. දැන් ඇත්තටම අපි කෝඩේටාවක් වුණාට කෝ අපිට වලිගයක්. අපේ වලිගේ තියෙනවා. ඒක ශීන වෙලයි තියෙන්නේ. කශේරුව දිහා බැලුවොත් ඒක හොඳට බලා ගන්න පුළුවන්. සමහර සතුන්ගේ වලිගේ තියෙන හොඳට සමානුගේ ශීන වෙලා තියෙනවා. හැබැයි කෝඩේට ඕනම සතෙක්ගේ අපරගුද වලිගයක් තියෙනවා. ඒ වගේම බලන්න මේ කුහරමේ ස්නායු රජ්ජුව මධ්‍ය පෘෂ්ඨිය තියෙන මේ කහ පාටින් පෙන්වන්නේ ඒක. එහෙනම් මේ කෝඩේටාවගේ ප්‍රධාන ලක්ෂණ කීපයක් තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. මේ කෝඩේටා වංශයට අයත් වෙන එක වර්ගයක් තමයි ඔස්ටික්ටියස් කියන අස්තික මසු. මේ ජලයේ ප්‍රධාන සත්ව කණ්ඩායම ලෙස සැලකන්නේ මේ අස්තික මසු. ඊට අමතරව කාට්ලේජ් මසුනුත් අයත් වෙනවා. ඔවුන් අයත් වෙන වෙන වර්ගයකට කොන්ඩ්‍රික්ටියස් කියලා වර්ගයක්. මේ සතුන්ගේ හඳුනා ගන්න ලක්ෂණයක් තමයි මෙන්න මේ වරල ගත්තම. මේ වරල ගත්තාම ප්‍රධාන වශයෙන්ම සමාංශ පුච්ච වරලා. ඒ කියන්නේ සමානව දෙකට බෙදෙනවා. නමුත් මෝරෙක් මඩුවෙක් වගේ සතෙක් සමානව බෙදිලා නැහැ. ඒකෙන් අපිට අහන්න මෝන්ගේ කොරපොතු ගත්තොත් මෝන්ට තියෙන චක්‍රාකාර හෝ කංකතාබ කොරපොතු. හැබැයි මෝරෙක් වගේ කොන්ඩ්‍රික්ටියස් වර්ගයට අයත් සතෙක්ගේ තියෙන රළු කොරපොතු. මෙයාගේ මුඛයේ තියෙන පූර්ව කොන්ඩ්‍රික්ටියස්ගේ තියෙන්නේ උදරිය. අන්න ඒ වගේ පිදානයකින් වැහිලා තියෙනවා මෙයාගේ ජලක්ලෝම් පැලුම්. නමුත් කොන්ඩ්‍රික්ටියස්ගේ පිදානයකින් වැහිලා නැහැ. අන්න ඒ වගේ ලක්ෂණ නිසා මේ මත්ස්‍ය කාණ්ඩ දෙක වෙනස් වෙනවා. මේ තියෙන ඇම්ෆීබියා. ඇත්තට වශයෙන්ම පරිණාමයේදී ජලයේ සිට ගොඩබිමට පැමිණි ප්‍රථම සත්ව කාණ්ඩය තමයි ඇම්ෆීබියා. මොවුන් ඒ වුණාට භෞමික පරිසරයට හොඳටම හැඩ ගැහිලා නැහැ. ඊට පස්සේ අපි බලමු මේ ඇම්ෆීබියාවන් කීප දෙනෙක් පෙන්눔 කරන්නේ. මේකට අයත් වෙනවා රෙප්ටීලියා. එහෙම නැත්නම් හිකනලයක් කියන සත්වයා. ඒ වගේම කිඹුලන්, ඒ වගේම පලාපොලක. මොවුන් තමයි භෞම පරිසර හොඳටම හැඩ ගැහිච්ච. ඒ වගේම පරිසරය අලංකාර කරන ආවේශ වර්ගයට අයත් සතුන් පිහාටු වලින් හොඳටම අඳුන ගන්න පුළුවන්. ඔවුන්ගේ හොටේ තිබීමත් විශේෂ ලක්ෂණයක්. මේ පෙන්눔 කරන්නේ අපේ මුතුන් මිත්තා. මෙයා තමයි වඳුරන් වානරයන්ගේ මූලිකයා. ප්‍රධාන වශයෙන්ම මේ වගේ සතුන්ගෙන් තමයි මිනිසා පරිණාමය උණයි කියලා හිතන්නේ. උනහා පුළුවන් වගේ සතුන්. ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන්ගේ ගාත්‍රාවල තියෙන පිළිමල් කිරීමේ හැකියාව. මේ අපේ මීට අවුරුදු මිලියන 50කට විතර අවුරුදු මිලියන 50කට විතර ඉස්සෙල්ලා පරිණාමය ඇති වෙච්ච මුල්ම කෝඩේටාව ලෙස සලකන්න පුළුවන්. එතකොට මේ අනුව බැලුවොත් අද අපි මේ පාඨමාලාව තුල
ඉතාමත්ම පුළුල් සංවාදයක යෙදුවා. ඒ තමයි වර්ගීකරණයේ ඇනිමාලියා රාජධානිය. එතකොට මේ රාජධානියේ පිළිබඳව ලබාගත්තු අපි අත්දැකීම් සටහන් වගුගත කරලා ඒවා අධ්‍යයනය කිරීමේදී මතක තබා ගැනීම පහසු වෙනවා. හොඳයි. අද අපි මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරමු. ආයුබෝවන්.